අපි දැන් කතා කරන්න යන්නේ 2019 7 වෙනි ප්‍රශ්නේ. ඒකේ මුලින්ම ආ කොටසින් අහලා තියෙනවා බොල්නා යනු කුමක්ද කියලා. බොල්නායක් කියන්නේ කුමන හේතුවක් මත හෝ ණයගැතියකින් අයවිය යුතු මුදලක් නිශ්චිතවම අය කරගත නොහැකි තත්ත්වයට පත් වුවහොත් එසේ නොලැබෙනවා යයි තීරණය කරන ණය බොල්නාය කියලා අපි හඳුන්වනවා. සමහර ණයගැතියන් මිය යාම, බුණ්‍යොත් වීම යන කරුණු හේතු නිසා ව්‍යාපාරයකට ලැබීමට ඇති ණය නොලැබී යනවා. එතකොට ඒව අපි දාන්නේ බොල් ණය යටතේ. බොල් ණය නිසා ණයගැතිවත්කම අඩු වෙනවා. ඒ වගේම එම වටිනාකම ව්‍යාපාරයට අලාභයක් වෙනවා. එම අලාභය වියදමක් ලෙස හඳුනාගෙන එම ප්‍රමාණය ලාභ හෝ අලාභ ප්‍රකාශනයට ඇතුළත් කරනවා. ණයගැතියන්ගේ නිශ්චිතවම නොලැබෙන ණය ණයගැති ගිණුමෙන් කපා හැරලා බොල් ණය ගිණුමට හරක ගන්න ඕනේ. එතකොට අපිට බොල් ණයට අදාළ දිත්ත සටහන වෙන්නේ බොල් ණය ගිණුම හර ණයගැති ගිණුම බැර. එතකොට අපි මේ ප්‍රශ්නේදී බොල් ණය යන කුමක්ද කියලා වහම අපිට ඒකට නිශ්චිත උත්තරයක් ලියන්න පුළුවන් ගොඩක් විස්තර නැතුව මෙහෙම ලියන්න පුළුවන් අපිට ණයගැතියකින් අය වූ යුතු මුදල කුමන හේතුවක් මත හෝ නිශ්චිතවම අය කරගත නොහැකි තත්ත්වයට පත් වූහොත් එම ණය බොල් ණය ලෙස හැඳින්වෙන්නේ කියලා. ඊළඟට අපි ආ කොටසෙන් අහනවා ලාභ අරමුණු කර නොගත් සංවිධාන සඳහා ආදායම් ප්‍රකාශනයක් පිළියෙල කිරීමේ අරමුණු කුමක්ද කියලා. ලාභ අරමුණු කර නොගත් සංවිධාන විසින් කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ සිදු කළ ආර්ථික ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල ගණනය කිරීම සඳහා තමයි ආදායම් ප්‍රකාශයක් පිළියෙල කරන්නේ. කාලච්ඡේදයට අදාළ සියලුම ආදායම් සහ වියදම් පදනම් කරගෙන පිළියෙල කරන ලබන ප්‍රකාශයෙන් යම් කාලච්ඡේදයක් සඳහා වන අතිරික්තය හෝ ඌනතාවය ගණනය කරනවා. ඒ වගේම තමයි වියදමට වඩා වැඩි ආදායමක් ඇති තත්ත්වයක් අතිරික්තයක් වශයෙන්ද ආදායමට වඩා වැඩි වියදම් වැඩි තත්ත්වයක් ඌනතාවයක් කියලාද අපි හඳුන්වනවා. එතකොට අපි මේකට උත්තරයක් ලියනකොට ලියන්න පුළුවන් අපිට මෙහෙම. ලාභ අරමුණු කර නොගත් සංවිධාන විසින් කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ සිදු කළ ආර්ථික ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලය ගණනය කිරීම සඳහා ආදායම් ප්‍රකාශය පිළියෙල කරන ලබයි. මේ ප්‍රතිඵලය අතිරික්තය හෝ ඌනතාවය කියන ප්‍රතිඵලය තමයි අපි මේකෙන් ගණනය කරලා ගන්නෙ. ඒකට අපිට මේ විදිහට ඒකට උත්තරයක් ලියන්න පුළුවන්. අපේ ඊළඟ දෙවෙනි ප්‍රශ්نين අහලා තියෙනවා පුබුදු යෞවන සමාජයේ සමාජික සංඛ්‍යාව 100කි. එක් සමාජිකයෙකුගේ සමාජික ගාස්තුව රුපියල් 50කි. 2019 ඔක්තෝබර් මාසයට අදාළ ගණතුන් කිහිපයක් පහද දැක්කේ. ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම රුපියල් 3000යි. පුවත්පත් හා සංග්‍රහ මිලදී ගැනීම රුපියල් 6000යි. තෙපැල් වියදම් රුපියල් 500යි. පරිත්‍යාග ලැබීම රුපියල් 3000යි. අතිරේක තොරතුරු වලට දීලා තියෙනවා සමාජිකයින් 20 දෙනෙකු ඔක්තෝබර් මාසය සඳහා සමාජික මුදල් ගෙවා නැත. 2019 10 එක දිනට ලැබීම හා ගෙවීම ගිණුමේ ශේෂය 5000ක් විය. අපෙන් අහන්නේ අපෙන් ඉල්ලන්නේ පුබුදු යෞවන සමාජයේ 2019 10/31 දිනෙන් අවසන් මාසය සඳහා ලැබීම හා ගෙවීම ගිණුම පිළියෙල කරන්න කියලා. අපි මුලින් බලමු ලැබීම හා ගෙවීම ගිණුමක් කියන්නේ මොකක්ද කියලා. ලාභ අරමුණු කර නොගත් සංවිධාන වල කිසියම් කාල පරිච්ඡේදයක් තුළ සියලුම මුදල් ලැබීම සහ සියලුම මුදල් ගෙවීම සටහන් කරන ගිණුම තමයි ලැබීම හා ගෙවීම ගිණුම කියන්නේ. මේ ලැබීම හා ගෙවීම ගිණුම ලාභ අරමුණු කරගත් සංවිධාන වල පිළියෙල කරන මුදල් පොතට බොහෝ දුරට සමාන වෙනවා. මේ වත්කම් ගිණුම. මේ ගිණුමේ මුදල් ලැබීම හරටත් මුදල් ගෙවීම බැලටත් සටහන් කරන්නේ. ඒ වගේම තමයි ලැබීම හා ගෙවීම අතර වෙනස කාලච්ඡේදය අවසානයේ මුදල් ශේෂය කියලා කියනවා. අපිට දැන් මෙතන හදන්න කියලා තියෙන්නේ මාසයක් සඳහා අවසන් මාසයක් සඳහා ලැබීම හා ගෙවීම ගිණුම පිළියෙල කරන්න කියලා. අපි දැන් මුලින්ම ලැබීම හා ගෙවීම ගිණුමක් හදනකොට මෙන්න මේ විදිහට හදාගන්නනේ. මේ විදිහට. අපුඩින් ලියනවා පුබුදු යෞවන සමාජයේ 2019 10/31 දින අවසන් මාසය සඳහා ලැබීම හා ගෙවීම ගිණුම කියලා. ඊළඟට අපි මුලින්ම බලන්න ඕනේ මේකේ අමතර තොරතුරු ටික. බලන්න මේකේ දීලා තියෙනවා 2019 10/1 දිනට ලැබීම හා ගෙවීම ගිණුමේ ශේෂය. ඒකට අපි මුලින්ම මේ ගිණුමක් හදනකොට ඒකේ ආරම්භක ශේෂය දාගෙන ඉන්න ඕනේ. ඒකට දැන් මේකේ ආරම්භක ශේෂය රුපියල් 5000යි කියලා තියෙනවා. ඒකට අපි ඒකේ
මුලින්ම ගිණුම ගහගෙන 2019 10ක ශේෂය ඉහළට ගෙනාවා කියලා 5000 කියලා දාගන්නවා. ඊළඟට අපිට කියලා තියෙනවා අපි දැන් මුලින්ම මේකේ ආදායම් මුදල් ලැබීම් ටික හරට එකතු කරනවා මුදල් ගෙවීම් ටික බැලට එකතු කරනවා. අපි දැන් මේකේ මුලින්ම බලන්න ඕනේ අතිරේක තොරතුරුවත් කියන සමාජික ආදායම ගැන. සමාජිකින්ගේ ගෙවපු නැති ඒවා ගැන. ඒතර මේක මුලින්ම බලන්න ඕනේ මේ දීලා තියෙන ගණන් වලට කලින් සමාජික ආදායම කොච්චරද කියලා බලන්න ඕනේ මාසෙකට. අපිට දැන් මෙතන කියලා තියෙනවා අපි දැන් ලැබීම් හා ගෙවීම් ගිණුමට දාන්නේ ඇත්ත වශයෙන්ම අපිට ලැබුණ මුදල් ප්‍රමාණය විතරයි. ඒ කියන්නේ සමාජික මෙච්චර සංඛ්‍යාවක් ඉන්නවා කියලා ඒගොල්ලන්ට අදාළ ගාස්තු වැඩි කරලා ගන්නෙ නැහැ. එතකොට අපි සල්ලි ලැබුණ ගාන විතරනේ දැන් එතකොට නොගෙවපු සමාජිකයෝ අත්හැරලා තමයි අපි මේ ලැබීම් හා ගෙවීම් ගිණුමට ආව මුදල් ප්‍රමාණය ගන්න. එතකොට දැන් අපිට මෙතන මුලින්ම කියලා තියෙනවා යෞවන සමාජයේ සමාජික සංඛ්‍යාව 100යි කියලා. එතකොට අපිට අමතර තොරතුරු වලට දීලා තියෙනවා සමාජිකයින් 20 දෙනෙකු ඔක්තෝබර් මාසය සඳහා සමාජික මුදල් ගෙවා නැත කියලා. එතකොට අපි දන්නවා සමාජිකයන් 100කින් ගෙවපු නැති 20 අඩු කරාම අපි දන්නවා සමාජිකයෝ 80ක් තමයි සමාජිකයන් 100කින් නොගෙවු සමාජිකයන් 20 අඩු කරාම අපිට එනවා මුදල් ගෙවූ සමාජික සංඛ්‍යාව 80ක් කියලා. ඒ වගේම තමයි අපි එතකොට ලැබූ සමාජික මුදල් මේ මාසයට ලැබූ සමාජික මුදල හොයාගන්න සමාජික ගාණ 80 නම් එක්කෙනෙක්ගේ සමාජික මුදල් ගාස්තුව තමයි මාසික සමාජික මුදල් ගාස්තුව රුපියල් 50යි. එතකොට අපි අර ගෙවපු සමාජික 80 මාසික සමාජික ගාස්තුව රුපියල් 50 වැඩි කරලා ගන්නවා. එතකොට අපිට මේ මාසය සඳහා ලැබූ සමාජික මුදල් ගාණ එනවා රුපියල් 4000. එතකොට අපි ඒක මුදල් ලැබීම හා ගෙවීම් ගිණුමේ හරට සටහන් කරන නිසා අපි මෙතන ලැබූ සමාජික මුදල් කියලා රුපියල් 4000 දාගන්නවා. ඊළඟට අපි යනවා අපිට දීලා තියෙන ඔක්තෝබර් මාසයට දාලා ගණුදෙනු ටිකට. අපි දැන් අමතක තොරතුරු දෙකම ඉවරයි. අපි යනවා ඊළඟට අපේ ගණුදෙනු. ඊළඟට තියෙනවා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම රුපියල් 3000යි කියලා. ලිපි ද්‍රව්‍ය මිලදී ගත්තාම අපි මුදල් දීලා තමයි ලිපි ද්‍රව්‍ය මිලදී ගන්න. එතකොට ඒක මුදල් ගෙවපු නිසා මුදල් ගිණුමේ ලැබීම ගෙවීම් ගිණුමේ බැරට සටහන් වෙනවා. ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම කියලා. එතකොට මේක ලිපි ද්‍රව්‍ය ගිණුමට හර වෙනවා රුපියල් 3000 ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම කියලා. ලැබීම ගෙවීම් ගිණුමට බැර වෙනවා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම කියලා රුපියල් 3000. එතකොට පුවත්පත් හා සංග්‍රහ මිලදී ගැනීම. එතනත් වියදමක් අපි සල්ලි දීලා පුවත්පත් හා සංග්‍රහ මිලදී ගන්නවා. එතකොට අපි පුවත්පත් හා සංග්‍රහ මිලදී ගැනීම කියන වියදම් ගිණුමට රුපියල් 6000ක් හර වෙනවා. මෙතන ලැබීම් හා ගෙවීම් ගිණුමට පුවත්පත් හා සංග්‍රහ මිලදී ගැනීම කියලා 6000ක් බැර වෙනවා. ඊළඟට අපිට තියෙන වියදම තැපැල් වියදම්. තැපැල් වියදම් කියන ගිණුමට හර වෙනවා. අපේ මුදල් ගිය නිසා ලැබීම් හා ගෙවීම් ගිණුමට තැපැල් වියදම් කියලා රුපියල් 500ක් බැර වෙනවා. ඊළඟට අපිට කියනවා පරිත්‍යාග ලැබීම්. පරිත්‍යාග ලැබීම් කියන්නේ ලාභාරම්භ කර නොගත් සංවිධානයකට ආදායමක්. ඒතකොට අපි ඒක පරිත්‍යාග ලැබීම් කියන එක පරිත්‍යාග ලැබීම් කියන ආදායම් ගිණුම බැර වෙනවා. ලැබීම් හා ගෙවීම් ගිණුම මුදල් ලැබීම නිසා හර වෙනවා. ඒතකොට අපි මේක මුලින්ම බලන්න ඕනේ ආදායම් මේ මුදල් ලැබිච්ච පැත්ත. එතකොට අපි ඒකේ මුදල් වැඩිම ගන්න එකතු කරනවා. එතකොට අපිට එනවා මෙතන ශේෂයයි ලැබූ සමාජික මුදලුයි පරිත්‍යාග ලැබීම එකතු කරාම එනවා රුපියල් 12000ක්. ඒක මේ පැත්තෙත් දාගන්නවා. ඊළඟට අපි බලනවා මේ දෙක අතර වෙනස. අපිට වෙනස එනවා රුපියල් 2500ක්. ඒක 10.31 ශේෂයේ පාගේ කියලා 2500 දානවා. ආයේ 11.1 ශේෂයේ කියලා 2500ක් දානවා. එතකොට මේ විදිහට තමයි අපේ මුදල්
ලැබීම හා ගෙවීම කිනුම එන්නේ. දැන් අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නේ. ඊළඟට අපිට තියෙන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශයක් හා මූලගත ප්‍රකාශයක් හදන්න. මේක සංකගේ සිල්ලර් ව්‍යාපාරයේ 2018 12:31 දිනට අවශ්‍ය ශේෂ පිරික්සුම දීලා තියෙනවා. අපිට මේකයි තව අපිට මේක ගණන් ටික දීලා තියෙනවා. ඊට පස්සේ අපිට අමතර තොරතුරු ටික දීලා තියෙනවා. අමතර තොරතුරු වලට දීලා තියෙන්නේ 2018 12:31 දිනට තොගය රුපියල් 22000කි ගොඩනැගිලි සරණ මාර්ග ක්‍රමයට වාර්ෂිකව 120 බැගින් ෂෙයා කළ යුතුවේ 2018 12:31 දිනට උපචිත විදුලි ගාස්තු රුපියල් 1000ක් කියලා. එතකොට අපිට අපෙන් ඉල්ලන්නේ 2018 12:31 දින නවසන් මාසය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශයයි 2018 12:31 දිනට අවශ්‍ය මූල තත්ත්ව ප්‍රකාශය. අපි දැන් මුලින්ම අපි මේ ගාන හදනකොට අපිට මුලින්ම ලාභ හෝ අලාභ ප්‍රකාශයයි මූල තත්ත්ව ප්‍රකාශයයි අපි ඇඳගෙන ඉන්නවා. අපි මෙහෙමයි ලාභ හෝ අලාභ ප්‍රකාශයයි මූල තත්ත්ව ප්‍රකාශයයි ඇඳගන්න. අපි මුලින්ම ලාභ හා අලාභ ප්‍රකාශයක් හදනකොට අපි මෙහෙම රූල් කරගෙන උඩින් අනිවාර්යයෙන්ම මේකට මෙහෙම ලියන්න ඕනේ. සංකගේ සිල්ලල් වෙන ව්‍යාපාරයේ 2018 12:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය කියලා ලියන්න ඕනේ. මෙතෙන්ටත් ලකුණු භාගයක් හම්බ වෙනවා. ඒ වගේම මූල තත්ත්ව ප්‍රකාශයට ලියන්න ඕනේ සංකගේ සිල්ලර වෙන ව්‍යාපාරයේ 2018 3:31 දිනට මූල තත්ත්ව ප්‍රකාශය කියලා. මෙතෙන්ට ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ අපි මේ ලාභ හා අලාභ ප්‍රකාශ හදන්නේ ඇයි කියලා අපි පොඩ්ඩක් කතා කරමු. වෙළඳ ව්‍යාපාරයක් විසින් ගිණුම් කාලච්ඡේදයක් තුල ඉපයූ ලාභය හෝ අලාභය ගණනය කර ඉදිරිපත් කිරීම සඳහා තමයි මේ අලාභ හා අලාභ ප්‍රකාශය පිළියෙල කරන්නේ. ඒ වගේම අපි මේ ලාභ හා ලාභය ගණනය කරනකොට පියවර දෙකක් යටතේ තමයි මේ ලාභය හා අලාභය ගණනය කරන්නේ. අපි එතකොට මුලින්ම දල ලාභය හා ශුද්ධ ලාභය යටතේ තමයි මේ ලාභ හා අලාභ ප්‍රකාශය හදන්නේ. අපි මුලින්ම අපි දල ලාභය ගන්නෙ විකුණුම් ආදායමේ විකුණුම් භාණ්ඩවල පිරිවැය අඩු කරන්න ඕනේ. එතකොට තමයි අපිට දල ලාභය එන්නේ. එතකොට විකුණුම් ආදායම කියලා අපි මෙතෙන්ට දාන්නේ. මෙතෙන්ට විකුණුම් ආදායම කියලා දාන්නේ අත්පිට විකුණුම් හා ණයට විකුණුම් දෙකේම එකතුව තමයි මෙතන මුළු විකුණුම් කියලා. මෙතන විකුණුම් වලට අත්පිටයි ණයයි දෙකම එකතුව තමයි මෙතෙන්ට දාන්නේ. ඊළඟට විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය ගන්නේ විකිණීම සඳහා ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැයේ නොවිකී ඇති ඉතිරි බඩු තොගයේ වටිනාකම අඩු කරාම තමයි අපිට විකුණුම් පිරිවැය ලැබෙන්නේ. ඊළඟ අලුතින් ආරම්භ කරපු මේ ව්‍යාපාරයක් මේකදී මුලින්ම දානම ආරම්භක තොගය දානවා මෙතෙන්ට. අර ඉතුරු වෙච්ච බඩු ටිකත් අපි ඊළඟ විකුණනවා. ඒක නිසා අපි මුලින්ම ඒ වැය පිරිවැයත් අපි මේකට ඇතුළත් කරනවා. ඒක නිසා ආරම්භක තොගය දානවා. හැබැයි මේක අලුතින් ආරම්භ කරපු ව්‍යාපාරයක් නම් අපිට ආරම්භක තොගයක් එන්නේ නැහැ. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා ගැණුම්. ගැණුම් කිව්වම අපි මෙතන අත්පිට ගැණුම්යි ණයට ගැණුම්යි දෙකම එකතු කරලා තමයි මෙතන ගැණුම් දාන්නේ. ඊළඟට මේ ගැණුම් වලට වර්ෂය තුලදී ලබාගත් තොගේ මුළු පිරිවැය ගණනය කිරීමේදී ගැණුම් වලට අදාළ තොගේ විකිණිය හැකි තත්ත්වයට හා ස්ථානයට ගැනීමට දරූ වියදම් එකතු කරන්න ඕනේ. එතකොට අපි මේ ගැණුම් වලට අපි එකතු කරන්න ඕනේ. දැන් අපිට මේ මෙතනදී ගැණුම් වලට පස්සේ තියෙනවා නම් පැටවීම මේ බඩු සේවා ස්ථානයට ගේන්න පැටවීමේ ගාස්තු ගෙනීමේ කුලි ඒ වගේ වියදම් තියෙනවා. අපි මේ විකුණුම් පිරිවැයට මේක එකතු කරනවා. ගැණුම් වලට මේව එකතු කරනවා. එතකොට තමයි අපිට සම්පූර්ණ විකුණන්න තියෙන තොගවල පිරිවැය ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ විදිහට ඊට පස්සේ අපි මේ විකුණන්න තියෙන බඩු වල පිරිවැයක් ගත්තට පස්සේ මේ ඔක්කොගෙම අපි වර්ෂය අවසානයේට තියෙන බඩු තොගය ඉතුරු වෙලා තියෙන බඩු තොගය අඩු කරන්න ඕනේ. ඒක අපේ පිරිවැයක් නෙවෙයිනේ. ඒක නිසා වර්ෂයට අදාළ පිරිවැයක් නෙවෙයි නිසා ඒක අපි ඉතුරු වෙලා තියෙන බඩු තොගය අඩු කරන්න ඕනේ. එතකොට අපි මේ විදිහට ගන්නකොට විකුණුම් පිරිවැය ගන්න ආයිතම 3ක් අනිවාර්යයෙන් සැලකිල්ලට ගන්නවා. ඒ තමයි
ආරම්භක තොගය, අත්පිටහන අයට මිලදීගත් තොගයේ මුළු පිරිවැය, ඒ වගේම අවසාන තොගය කියන මේ තුනට අදාළව තමයි අපි විකුණුම් පිරිවැය බලන්නේ. එතකොට විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම අපිට එනවා දල ලාභය. හරිද? ඊළඟට අපි මේ දල ලාභය ආවහම අපි ඊළඟට බලන්න ඕනේ එතෙන් තමයි ශුද්ධ ලාභය. එතෙන් තමයි පටන් ගන්න. ඊළඟට තමයි පටන් ගන්න අපිට ශුද්ධ ලාභය හොයාගන්න. දල ලාභය ආවට පස්සේ අපි මේකට ශුද්ධ ලාභය කියන්නේ ආදායම් ශුද්ධ ලාභයේදී අපි මෙතනදී එකතු කරනවා මෙතෙන්ට දල ලාභය ආවම ශුද්ධ ලාභය ගන්න මෙතෙන්ට අපි මේ අමතර වෙනත් ආදායම් ටික එකතු කරනවා සහ වියදම් ටික අඩු කරනවා. ඊට පස්සේ තමයි අපිට ශුද්ධ ලාභය හෝ අලාභය ගන්න පුළුවන්. ආදායම් කියන්නේ අපි මෙතනදී ආදායම් කියන්නේ අපි මෙතනදී ආදායම් කියලා ගන්න අයිතිකරුවන් වෙන ප්‍රාග්ධනය නිසා හිමිකම් සිදුවන වැඩිවීම හැර හිමිකමේ සිදුවන අනිකුත් වැඩිවීම ආදායම් කියලා ගන්නවා. ඒතකොට අපි මෙතන ආදායම් වලට ගන්න මෙතනදී අතිරික්ත මුදල් තැන්පතු වල යෙදීම නිසා ලැබෙන පොලී ආදායම, ගොඩනැගිල්ලේ කොටසක් කුලියටදී ලැබෙන කුලී ආදායම, ලාභාංශ ලැබුවට කොමිස් ආදායම්, ඒ වගේ දේවල් තමයි මෙතන අපි දල ලාභයට පස්සේ එකතු කරන ආදායම් වලට එකතු කරන්න අපි ඒවා. ඊළඟට අපි බලනවා වියදම් ටික. අපි වියදම් ටික අඩු කරන්න එපා මේ දල ලාභයට ඉතුරු ආදායම් ටිකත් එකතු කරාට පස්සේ අපි බලනවා ඔක්කොම වියදම් මොනවද කියලා ඒ ටික අඩු කරන්න ඕනේ. ඒකට අපි මෙතන වියදම් කොටස් 4කට බෙදලා අපි මෙතනදී ගන්නවා. එකක් තමයි බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම් හා මූල්‍ය වියදම් කියන්නේ. ඒකට බෙදා හැරීමේ වියදම් වලට එන්නේ මේ භාණ්ඩ හා සේවා බෙදා හැරීමට දරන වියදම්. පරිපාලන කියන්නේ මේ ව්‍යාපාරය පවත්වාගෙන යෑමේදී එදිනදා පරිපාලන කටයුතු සඳහා දරන වියදම්. වෙනත් වියදම් කියන්නේ මේ පරිපාලන බෙදා හැරීමේ මූල්‍ය කියන වියදම් තුන හැර අනිකුත් වියදම් වලට තමයි වෙනත් වියදම් කියන්නේ. මූල්‍ය වියදම් කියන්නේ ව්‍යාපාරය හා සම්බන්ධ මූල්‍ය කටයුතුදී ඇතිවන වියදම් වලට. ඊපස්සේ මේ ඔක්කොම අඩු කරාම අපිට එනවා ශුද්ධ ලාභය හෝ අලාභය. ඊළඟට අපි මේ වගේම අපිට මේ කියලා තියෙනවා තව මූල්‍ය තත්ත්ව ප්‍රකාශක පිළියෙල කරන්න කියලා. බලමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශක පිළියෙල කරන්න කොහොමද කියලා. මෙහෙම නම ලියලා අපිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශක කියන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශය පිළියෙල කිරීමෙන් පසු ශේෂ පරීක්ෂණය අපිට ඉතිරි වෙන්නේ වත්කම්, හිමිකම්, වගකීම් ගිණුම් ශේෂ විතරයි. ඒ වත්කම්, හිමිකම්, වගකීම් ගිණුම් වල ශේෂ ඇතුළත් කරලා මූල්‍ය තත්ත්වය පෙන්වුම් කිරීම තමයි යම් නිශ්චිත දිනකට පිළියෙල කරන්න මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. අපි ඒකත් මේ විදිහට රූල් කරගෙන තියාගන්න ඕනේ. මුලින්ම ජංගම නොවන වත්කම්, ඊළඟට ජංගම වත්කම්. ජංගම වත්කම් වල අපි ලියන පිළිවෙලක් තියෙනවා. මුලින්ම තොගය, ඊළඟට ණය ගැතිය, ඊළඟට අන්තිමට මුදල්, ඒ වගේ. ඊළඟට අපි මුළු වත්කම් ගත්තාම ඊළඟට ගන්න ප්‍රාග්ධනය බලන, ඊළඟට ජංගම නොවන වගකීම්, ජංගම වගකීම්, ඒ විදිහට අපි ගන්නවා. එතකොට අපි මේ මුළු වත්කම් වල එකතුවට සමාන වෙන්න ඕනේ ප්‍රාග්ධනයේ වගකීම් වලයි එකතුව මේ දෙක සමාන වෙන්න ඕනේ. ඒක තමයි අපි මූලගත ප්‍රකාශ හදන්නේ. දැන් අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. අපි මුලින්ම මේ ප්‍රශ්නේ අමතර තොරතුරු වලින් අපි ගාන හදන්න පටන් ගමු. අපිට මුලින්ම දීලා තියෙනවා අතිරේක තොරතුරු වලට 2018 12:31 දිනට තොගය 22000ක් කියලා. එතකොට අපිට මේ දීලා තියෙන්නේ අවසාන තොගය. අවසාන තොගය දීලා තියෙනවා 22000 කියලා. අපිට එතකොට අවසාන තොගය එනවා තැන් දෙකකට. ඒ තමයි ලාභ හා අලාභ ප්‍රකාශයේ විකුණුම් පිරිවැය හොයන තැන අවසානයේ අපි අවසන් බඩු තොගය අඩු කරන්න ඕනේ විකුණුම් පිරිවැය හොයනකොට. එතකොට අපි එතෙන්ට දා ගන්න ඕනේ මේ 22000. ඊළඟට ආයතනක් එනවා. ඒ තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වලින් අපි මුලින්ම තියෙන වත්කම තමයි අපිට තොගය. එතකොට ඒක 22000යි කියලා එතනක් දා ගන්න ඕනේ. අපි මේ මූල්‍ය ප්‍රකාශය හදනකොට මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ලාභ හා අලාභ ප්‍රකාශය දෙකම එකවර හදා ගන්න එක තමයි කරන්නේ. එතකොට අපි මුලින් අපිට දීලා තියෙන අවසාන තොගය. එතකොට අපි ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දාගත්ත ජංගම වත්කම් යටතේ
ලාභ හා අලාභ ප්‍රකාශයේ විකුණුම් පිරිවැය යටතේ අඩු කරන්න ඕන ගැනේ අපි අවසන් තොගය දාගත්තා. ඊළඟට අපිට දීලා තියෙනවා ඊළඟ අතිරේක තොරතුර ගොඩනැගිලි සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 120 බැගින් ෂෙයා කළ යුතුයි. ගොඩනැගිලි සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 120 බැගින් ෂෙයා කළ යුතුයි. එතකොට සරල මාර්ග ක්‍රමයට කියවහම සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරුවහම අපි දන්නවා වත්කමක ෂෙයා කරලා හැකි අගය එහි ඵලදායී ජීව කාලය පුරා වාර්ෂිකව සමාන වටිනාකමකින් කපා හැරීම තමයි සරල මාර්ගික ෂෙයා ක්‍රම කියලා හඳුන්වන්නේ. අපිට මෙතනදී සමීකරණයක් තියෙනවා. ඒ තමයි පිරිවැය සුන්බුන් අගය අඩු කරලා ප්‍රයෝජනවත් ජීව කාලයෙන් බෙදන්න ඕනේ. ඒ වුණාට අපිට මෙතන දීලා තියෙනවා වාර්ෂිකව ප්‍රතිශතයක් ෂෙයා කරන්න ඕනේ ප්‍රතිශතයක් 120 බැගින් වාර්ෂිකව ෂෙයා කරන්න ඕනේ කියලා. එතකොට අපේ ගොඩනැගිලි කියන වත්කමේ පිරිවැය බලන්න ඕනේ. පිරිවැය දීලා තියෙනවා 3,50,000. පිරිවැය 3,50,000ක් තියලා දෙනවා. එතකොට අපි බලන්න ඕනේ 3,50,000ට වාර්ෂිකයට 120 බැගින් ෂෙයා කරාම කීයක්ද එන්නේ කියලා. මම හදලා තියෙනවා. ගොඩනැගිලි ෂෙයා කියලා 3,50,000ට 120ක් බලවම එනවා අපිට වාර්ෂික ෂෙයා කියලා 70,000. වාර්ෂික ෂෙයා. ඊට පස්සේ අපි මෙතන තියෙනවා අපේ අමතර තොරතුරු වල අපි මේ ශේෂ පරීක්ෂණය දීලා තියෙනවා ගොඩනැගිලි ෂෙයා වෙන් කිරීම 2018 1 දිනට. ඒ කියන්නේ මේ අවුරුද්දට හැර මෙච්චර කල් ෂෙයා කරගෙන ආපු ප්‍රමාණය දීලා තියෙනවා 1,40,000 කියලා. ඒතකොට ගොඩනැගිලි පිරිවැය 3,50,000යි ගොඩනැගිලි ෂෙයා වෙන් කිරීම 1,40,000. ඒතකොට අපි දැන් හදපු ගාණෙන් අපිට ආවා 70,000. 70,000 කියන්නේ මේ වර්ෂයට අදාළ ෂෙයා ප්‍රමාණය. එතකොට අපිට මේ අපි මූලික ප්‍රකාශයට තමයි මේක දාන්නේ. ගොඩනැගිලි කියන අපි මූලික ප්‍රකාශයට ගන්නවා ජංගම නොවන වත්කම් යටතේ ගොඩනැගිලි කියන වත්කම ජංගම නොවන වත්කම දාලා අපිට මෙහෙම පිරිවැය සමුචිත ෂෙයා ධාරණාගය කියලා කොටස් තුනකින් එනවා. පිරිවැයට අපි දාන්නේ ශේෂ පරීක්ෂණය මුලින්ම තියෙන පිරිවැය. අපිට මෙතන තියෙනවා ගොඩනැගිලි පිරිවැය 3,50,000 කියලා. අපි ඒක මෙතන මේ විදිහට ලියා ගන්නවා. ඊළඟට සමුචිත ෂෙයා. සමුචිත ෂෙයා මේ වර්ෂයට ටික නැතුව මෙතන ශේෂ පරීක්ෂණය තියෙනවා 2018 1 දිනට 1,40,000ක් කියලා. එතකොට අපි මෙතෙන්ට දාන සමුචිත ෂෙයා කියවම මේ වර්ෂයේ 12/31 අවසන් වර්ෂය සඳහන්. එතකොට මේ වර්ෂයේ ෂෙයා ටික එකතු කරලම තමයි අපි සමුචිත ෂෙයා වලට දාන්නේ. එතකොට අපිට එනවා මේ වර්ෂයට අදාළ ෂෙයා 70,000. එතකොට අපි මෙතන සමුචිත ෂෙයා තිබ්බ අපේ 1,40,000. ඒකට අපි එකතු කරනවා මේ වාර්ෂික ෂෙයා 70,000. එතකොට අපිට එනවා මුළු සමුචිත ෂෙයා ගාන 2,10,000. එතකොට අපි මූල තත්ත්ව ප්‍රකාශයට දානවා සමුචිත ෂෙයා කියලා 2,10,000. එතකොට අපි ගොඩනැගිලි වල ධාරණාගය ගන්න මේ පිරිවැයෙන් සමුචිත ෂෙයා අඩු කරාම එනවා අපිට මේ ගොඩනැගිලි වල තියෙන ධාරණාගය. එතකොට අපිට 3,50,000න් 2,10,000ක් අඩු කරාම අපිට ධාරණාගය එන ගොඩනැගිලි වල 1,40,000. එතකොට අපිට ආව මෙතන වර්ෂයට අදාළ ෂෙයා ප්‍රමාණය. වර්ෂයට අදාළ ෂෙයා ප්‍රමාණය ආව 70,000. එතකොට අපි මේ ගොඩනැගිල්ලක් නිසා අපිට මේක එන්නේ පරිපාලන වියදම් යටතේ. ගොඩනැගිල්ලක් භාවිත කරන්නේ ව්‍යාපාරයේ පරිපාලන කටයුතු සඳහා. එතකොට මේක එන්නේ අපිට පරිපාලන වියදම් යටතේ එනවා ගොඩනැගිලි ෂෙයා කියලා 70,000. වර්ෂයට අදාළ ෂෙයා ප්‍රමාණය විතරයි මේ ලාභ හා ප්‍රකාශය දාන්නේ. එතකොට අපි ගොඩනැගිලි ෂෙයා කියලා 70,000ක් දානවා. අපි බලමු ඊළඟ අමතර තොරතුරු 2018 12/31 දිනට උපජිත විදුලි ගාස්තුව රුපියල් 1000ක් කියලා තියෙනවා. එතකොට විදුලි ගාස්තුව අපි මෙතන යන්න ඕනේ. එතකොට විදුලි ගාස්තුව කීයද ශේෂ පරීක්ෂණය තියෙන්නේ කියලා බලන්න. බලමු විදුලි ගාස්තුව රුපියල් 5000ක් තියෙනවා. විදුලි වියදම රුපියල් 5000යි. එතකොට මෙතන දීලා තියෙනවා තව 2018 12/31 දිනට උපජිත විදුලි ගාස්තුව 1000යි කියලා. එතකොට අපි 5000ක් ගෙවලා තිබ්බට තව 1000ක් තියෙනවා
උපචිත. ඒ කියන්නේ තාම ගෙවලා නැති වියදමක් ඒක. එතකොට ඒ උපචිත විදුලි ගාස්තුවයි ගෙවපු රුපියල් 5000යි ඔක්කොම එකතු වුණාම අපිට තියෙනවා රුපියල් 6000ක විදුලි වියදම. මෙතන මොඩලින් ගෙවු විදුලි ගාස්තුව රුපියල් 5000ක් තියෙනවා. උපචිත විදුලි ගාස්තුව කියලා අපිට අමතර තොරතුරු තියලා දෙන 1000ක් වාර්ෂයට අදාළ විදුලි ගාස්තුව. එතකොට මේ දෙකම එකතු වුණාම රුපියල් 6000ක් එන්නේ. එතකොට මොඩලින් ගෙවු විදුලි ගාස්තුව කිව්වහම ඒක අපේ විදුලි වියදම් කිනුමට හර වෙනවා, මුදල් පොතට බැර වෙනවා. එතකොට උපචිත විදුලි ගාස්තුව කියවම අපේ විදුලි වියදම් කිනුමට 1000ක් හර වෙනවා. එතකොට මූල තත්ත්ව ප්‍රකාශයේ අපේ ජංගම වගකීමක් එනවා. උපචිත විදුලි ගාස්තුව කියලා ජංගම වගකීමක් එනවා. එතකොට උපචිත විදුලි ගාස්තුව කියන ජංගම වගකීම් කිනුමට රුපියල් 1000ක් බැර වෙනවා. එතකොට විදුලි වියදම් කියන වියදම් කිනුමේ ඔක්කොම ශේෂ රුපියල් 6000යි වියදම මුදල් පොතෙන් 5000ක් අඩු වෙලා තියෙනවා. උපචිත විදුලි ගාස්තුව කියලා 1000ක් බැර වෙලා තියෙනවා. එතකොට වාර්ෂයට අදාළ විදුලි ගාස්තුව ඉන්නේ රුපියල් 6000. ඒක යන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශයට. 6000 යන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශයට. උපචිත විදුලි ගාස්තුව යන්නේ මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් යටතට. එතකොට 5000 යන්නේ මුදල් පොතට බැර වෙනවා. එතකොට අපි ඒක මෙහෙමයි මේ දෙකේ සටහන් කරන්නේ. විදුලි වියදම කියලා පරිපාලන වියදම් යටතේ දැන් මේ ආදායම් ප්‍රකාශය වාර්ෂයට අදාළ ටිකනේ දාන්නේ. ගෙව්වා හෝ නොගෙව්වා වාර්ෂයට අදාළ ගාස්තුව තමයි ආදායම් අලාභ හෝ අලාභ ප්‍රකාශය දාන්නේ. එතකොට විදුලි ගාස්තුව රුපියල් 6000යි. ගෙව්ව 5000යි උපචිත 1000යි රුපියල් 6000යි. ඊළඟට අපේ ජංගම වගකීමක් යන උපචිත විදුලි ගාස්තුව කියලා රුපියල් 1000යි. දැන් බලමු ඊළඟට අපේ ඔක්කොම අමතර තොරතුරු ටික ඉවරයි. අමතර තොරතුරු ඉවරුනම අපි යන්න ඕනේ ශේෂ පිරික්ෂණයට. ඊට පස්සේ අපි මේ ශේෂ පිරික්ෂණයේ තියෙන ශේෂ ටික අපි අදාළ තැන් වලට දාන්න ඕනේ. ඊළඟට අපි දැන් දීලා තියෙන මුලින්ම ගොඩනැගිලි අපි ඒක ඉවර කරා. ගොඩනැගිලි ඡේදයෙන් කිරීම අපි ඒකක් දැම්මා. ඊළඟට දීලා තියෙනවා තොගය. ආරම්භක තොගය. ආරම්භක තොගය දීලා තියෙනවා 2008 එකක තියෙන 30000යි. ආරම්භක තොගය 30000යි. අපි ආරම්භක තොගය එන්නේ විකුණුම් පිරිවැය ගණනය කරද්දී. ඒක එන්නේ අපිට මෙතනින් ලාභ වල ප්‍රකාශ කරද්දී දල ලාභය හදන්න තමයි අපිට ආරම්භක තොගය එන්නේ. ඒතකොට අපි විකුණුම් පිරිවැය යටතේ ආරම්භක තොගය දාගන්නවා 2008 එක දෙන්න ආරම්භක තොගය කියලා 30000ක් මෙතනට. ඊළඟට අපිට දීලා තියෙනවා ගැණුම්. ගැණුම් කියලා 2,20,000ක් දීලා තියෙනවා. එතකොට ඒකත් අපි අපේ විකුණුම් පිරිවැය ගන්න තමයි අපිට ගැණුම්ත් අවශ්‍ය වෙන්නේ. එතකොට අපි ආරම්භක තොගයට එකතු කරනවා ගැණුම්. ගැණුම් 2,20,000යි කියලා අපි මෙතන දානවා. ඊළඟට අපිට දීලා තියෙනවා ගැණුම් එකම විකුණුම්. විකුණුම් 3,03,000යි කියලා දීලා තියෙනවා. අපි ඒක ඊට පස්සේ විකුණුම් වලට දාගන්නවා. ලාභ වල ප්‍රකාශයේ විකුණුම් 3,03,000යි කියලා. ඊළඟට ණය ගැතියෝ. ණය ගැතියෝ කියන්නේ අපිට වත්කම. එතකොට අපේ ණය ගැතියෝ කියන එක වත්කම එන්නේ මූල තත්ත්ව ප්‍රකාශයට. ජංගම වත්කම යටතේ ණය ගැතියෝ වෙනවා අපිට 40,000. ඊළඟට අපිට එනවා ණය හිමියෝ. ණය හිමියෝ කියන්නේ අපිට ජංගම වගකීම. ණය හිමියෝ 30,000ක් තියෙනවා. ඒක අපි ඒක මූල තත්ත්ව ප්‍රකාශය යටතේ ජංගම වගකීම් යටතේ ණය හිමියෝ 30,000ක් දාගන්නවා. ඊළඟට දුන් මට්ටම්. දුන් මට්ටම් 2500. අපි ඒක අපේ වියදම. මොකද අපි අපේ ණයට භාණ්ඩ ගත්ත මිනිස්සුන්ට අපි යාළගේ ගෙවීම් ඉක්මන් කරගන්න වගේ දේවල් වලදී අපි මේ වට්ටම් දෙනවා. ඒකට අපි දුන් මට්ටම් අපි ඒක බෙදා හැරීමේ වියදමයට තමයි අපි දුන් මට්ටම් දාන්නේ. ඒකට අපි ඒක 2500 අපේ වියදමක් විදිහට දුන් මට්ටම් 2500 බෙදා හැරීමේ වියදමයටද වැටෙනවා. ඊළඟට අපිට තියෙන්නේ ලද වට්ටම්. ලද වට්ටම් කියන්නේ අපි කාගෙන් හරි ණයට භාණ්ඩ ගත්තාම අපි ඉක්මනට මුදල් ගෙවුවොත් හරි ඒ වගේ දෙයකදී අපිට
වට්ටමක් ලබා ගන්න පුළුවන්. එතකොට අපිට ඒක අපේ අමතර ආදායම. එතකොට ඒක රුපියල් 2000 අපි ලද ලාභයට පස්සේ අමතර ආදායමට දානවා ලද වට්ටම් කියලා රුපියල් 2000. ඊළඟට තියෙන්නේ විදුලි ගාස්තුව. විදුලි ගාස්තුව කියන එක අපි අමතර වියදම් යටතේ හැදුවා කලින්. ඊළඟට තියෙනවා බෝල් ණය 1500. බෝල් ණය 1500 ඒකත් අපි බෙදා හැරීමේ වියදම් යටතේ ගන්න. මොකද අපි ණයගැතියන්ට භාණ්ඩ විකුණුවාම අපිට හම් වෙනවා අපිට ඒගොල්ලන්ගෙන් ආය කරගන්න දුන්නා වුණත් අපිට බෝල් ණය ඒක අපේ වියදමක් විදිහට දරන්න සිදු වෙනවා. ඒ නිසා 1500 බෝල් ණය වියදමක් බෙදා හැරීමේ වියදමක් යටතේ අපි ඒකත් දාගන්නවා. ඊළඟට තියෙනවා 112 බැංකු ණය. 112 බැංකු ණය ලක්ෂය. මෙතනදී අපිට මෙහෙම ප්‍රතිශතයක් එක්ක බැංකු ණය දුන්නාම 112 බැංකු ණය කියන්නේ 112 පොලියක් යටතේ අපි අරගෙන තියෙනවා බැංකු ණය ලක්ෂයක්. එතකොට අපි බලන්න ඕනේ මේ බැංකු ණය පොලි කීයද කියලා. ලක්ෂයට 112 ගානේ බැලුවම ලක්ෂයට අපි කොච්චර වර්ෂයකට ණයක් ගෙවන්න ඕනද කියලා අපි බලන්න ඕනේ. එතකොට අපි බලනවා මේක මෙහෙම. මේ විදිහට අපිට මේකට බැංකු ණය පොලි ලක්ෂයක් ගත්තා. ඒකට 112 බැලුවම අපිට වාර්ෂිකව ගෙවන්න තියෙනවා 12000ක බැංකු ණය පොලියක් අපිට ගෙවන්න තියෙනවා. එතකොට අපි මේක බලන්න ඕනි ශේෂ පරීක්ෂණය අපි බැංකු ණය පොලි ගෙවපු ගාන. අපිට ගෙවපු ගාන ශේෂ පරීක්ෂණය දීලා තියෙනවා බැංකු ණය පොලි කියලා 10000. ඒත් අපිට ගෙවන්න තියෙන ගාන 12000. 10000ක් ගෙවුවා කියන්නේ අපිට තව 2000ක් ගෙවන්න තියෙනවා. මේ තියෙන්නේ වාර්ෂික අදාළ බැංකු ණය පොලි රුපියල් 12000ක් අපිට ආව මෙතන හදාගත්තාම ඒකට ගෙවපු බැංකු ණය පොලි කියලා 10000යි තියෙන්නේ. ඒතකොට අපිට ගෙවන්න තව ඉතුරු වෙලා තිනවා 2000ක පොලියක්. ඒතකොට උපචිත බැංකු ණය පොලි 2000ක් ඉතුරු. ඒතකොට වාර්ෂයට අදාළ බැංකු ණය පොලි 12000යි ඒක අපේ ලාභ හෝවාලා ප්‍රකාශයට යනවා. ගෙවූ බැංකු ණය පොලිය 10000යි ඒක අපේ ණය පොලි කියන වියදම් ගිණුම හර වෙලා මුදල් පොත බැර වෙනවා. ඊළඟ උපචිත බැංකු ණය පොලි 2000යි ඒක අපේ බැංකු ණය පොලි වියදම හර වෙලා උපචිත බැංකු ණය පොලි කියන ජංගම වගකීම බැර වෙනවා. ඒ කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශය තමයි උපචිත බැංකු ණය පොලි යන්නේ. ඒකෝට අපි ඒක මෙතන මේ ප්‍රකාශ දෙකේම සටහන් කරගන්න ඕනේ. මූල තත්ත්ව ප්‍රකාශය ජංගම වගකීම් යටතේ උපචිත බැංකු ණය පොලි රුපියල් 2000යි. එතකොට ආදායම් ප්‍රකාශයේ වාර්ෂික අදාළ වියදම දා ගන්නවා බැංකු ණය පොලියේ මූල වියදම් යටතේ. එතකොට ඒක 12000 දා ගන්නවා අපි වාර්ෂික අදාළ ගාන 12000යි කියලා දා ගන්නවා. ඊට පස්සේ තියෙනවා මුදල් ශේෂය. බැංකු ණය පොලි ගෙවපු ගාන අපි දැන් දාගත්තා. එතකොට ඊළඟ ශේෂය තමයි මුදල් ශේෂ දීලා තියෙනවා 35000ක් කියලා මුදල් ශේෂයක් දීලා තියෙනවා. එතකොට මුදල් ශේෂය එන්නේ අපේ මූල තත්ත්ව ප්‍රකාශයට ඒක වත්කම ජංගම වත්කම. ඒක නිසා අපි මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කමට දෙ මුදල් ශේෂය 35000 දාගන්නවා. ඊළඟට දුරකථන ගාස්තු. දුරකථන ගාස්තු රුපියල් 2000යි. ඒකට කිසිම අමතර ගැළපිල්ලක්වත් නැහැ. එතකොට අපි 2000 හැන්නම පරිපාලන වියදම් යටතේ දුරකථන ගාස්තු ගන්න සාමාන්‍ය ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වලදී සංනිවේදනය සඳහා. එතකොට අපි ඒක අපේ ආදායම් ප්‍රකාශ ලාභ ප්‍රකාශයේ පරිපාලන වියදම් යටතේ දුරකථන ගාස්තු රුපියල් 2000ක් දාගන්නවා. ඊළඟට ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය අපිට දීලා තියෙනවා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 1,24,000යි කියලා. එතකොට අපි ඒක දාගන්නවා. අපේ මූල තත්ත්ව ප්‍රකාශය තමයි ප්‍රාග්ධනය එන්නේ. මූල තත්ත්ව ප්‍රකාශයේ වත්කම් වලින් පස්සේ අපි හිමිකම තමයි බලන්නේ. හිමිකමට ප්‍රාග්ධනය කියලා 1,24,000ක් ගන්නවා. අපි මේකේ මූල තත්ත්ව ප්‍රකාශයේ හිමිකම බලන්න ප්‍රාග්ධනයට සුද්ධ ලාභය හෝ අලාභය එකතු කරාම තමයි අපිට හිමිකම එන්නේ. ඒතකොට අපි අතන උඩ හදන ලාභාලා ප්‍රකාශයෙන් යන ලාභය හෝ අලාභය මේ ප්‍රාග්ධනයට එකතු කරන්න හෝ අඩු කරන්න ඕනේ. එතකොට තමයි අපිට මුළු හිමිකම එන්නේ. අපි ඊට පස්සේ මෙතන තව දාගත්ත නැතිව බලමු. අපි දැන් ඔක්කොම දාගෙන ඉන්නේ මෙතන බැංකු ණය පොලිය 112 බැංකු ණය පොලිය 10 ලක්ෂ අපි මෙතන දා ගන්න ඕනේ 112 බැංකු ණය පොලිය කිව්වම මේක දිගු කාලීන
වගකීමක් ජංගම නොවන වගකීමක් කියන්නේ 112 බැංකුණයි කියලා අපි ඒ ලක්ෂ 10 මෙතනින් ලක්ෂය දා ගන්නවා අපි මෙතන. දැන් අපි දීලා තියෙන ඔක්කොම දේවල් දාගෙන ඉවරයි. දැන් අපි මෙතනින් මේක එකතු කරන්න යන්නේ. අපි මුලින්ම විකුණුම් තියෙනවා ලක්ෂ 3ක්. එතකොට විකුණුම් පිරිවැය ගන්නවා. විකුණුම් පිරිවැයට ආරම්භක තොගය එකතු කරාම 30000ට ගෙනුම් 220000 එකතු කරාම විකිණීමට ඇති තොගවල පිරිවැය තියෙනවා 250000. ඒකෙන් අපි අඩු කරනවා. අපිට අවසානයේ ඉතුරු වෙච්ච බඩු තොගය අඩු කරනවා 22000. එතකොට අපිට එනවා විකුණන්න තියෙන බඩු වල පිරිවැය. විකුණුම් පිරිවැය එනවා. එතකොට 228000ක් එනවා. එතකොට අපේ විකුණුම් වලින් විකුණුම් ආදායම ලක්ෂ 3යි. ඒකෙන් 228000ක් අඩු කරාම අපිට එනවා දල ලාභය 72000ක්. ඒකට අපිට හම්බෙච්ච ලද වට්ටම එකතු කරනවා 2000. එතකොට 74000ක් එනවා. ඊළඟට අපේ වියදම් ටික. වියදම් ටික අපි ගන්නවා. එතකොට ඒක දුන් වට්ටම් බෝල්නාය බෙදා හැරීමේ වියදම් ඔක්කොම 2500 1500 එකතු කරාම 4000ක් එනවා. ඊළඟට පරිපාලන වියදම් ගොඩනැගිලි ෂෙයා විදුලි ගාස්තු දුරකථන ගාස්තු 70000යි 6000යි 2000යි ඒ ඔක්කොම එකතු කරාම 78000ක් එනවා. මූල්‍ය වියදම් බැංකු ණය පොලි විතරයි තියෙන්නේ. එතකොට ඒක 12000ක් එනවා. ඒ 12000යි මේ ඔක්කොම වියදම් ටික 94000ක් එනවා. එතකොට අපේ දල ලාභයට ආදායම එකතු කරාම 74000ක් එනවා. එතකොට වියදම් ඔක්කොම 94000ක් එනවා. මෙතන අපේ ආදායමට වැඩිය වියදම වැඩි. එතකොට අපිට මෙතෙන් එන්නේ සුද්ධ අලාභය. සුද්ධ අලාභය 94000කින් 74000කින් 94000ක වියදම් අඩු කරාම අපිට 20000ක අලාභයක් තමයි එන්නේ. එතකොට අපි මේ සුද්ධ අලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කරන්න ඕනේ. එතකොට ඒක මූල තත්ත්ව ප්‍රකාශයට යනවා. එතකොට අපි මෙතනින් දානවා අඩු කළා කියලා සුද්ධ ලාභය 20000. මෙතන ලාභයක් ආවා නම් මේක මෙතනට එකතු කරනවා. සුද්ධ ලාභය කියලා ප්‍රාග්ධනයට එකතු කරනවා. මේක අලාභයක් නිසා ප්‍රාග්ධනයේ සුද්ධ ලාභය අඩු කරනවා. දැන් මෙතන අපි ගත්ත පිරිවැයෙන් සමුච්චිත ෂෙයා ධාරණාගේ සමුච්චිත ෂෙයා අඩු කරලා ධාරණාගේ ගත්තා. එතකොට අපිට ගොඩනැගිලි වල ධාරණාගේ 140000ක් ආවා. ඊළඟට අපිට ජංගම වත්කම් මෙතන 3යි ආවේ මේ ගානේ. ඒ තොගය ණයගැතිය මුදල් ඒ ටික එකතු කරාම අපිට එනවා 97000ක්. එතකොට අපිට මේ ජංගම නොවන වත්කම් හා ජංගම වත්කම් වල මුළු එකතු. ඒ කියන්නේ මුළු වත්කම් වල එකතු වෙනවා 237000ක්. ඊළඟට අපි බලන්න ඕනේ හිමිකමේ හා හිමිකමේ හා වගකීම් වල එකතුව මේ මුළු වත්කම් වලට සමාන වෙනවද කියලා. ඊළඟට ප්‍රාග්ධනය 124000යි කියලා ශේෂ පරීක්ෂණය තිබ්බා. ඊළඟට අපිට සුද්ධ අලාභයක් ආවා 20000ක. එතකොට ප්‍රාග්ධනයේ සුද්ධ අලාභය අඩු කරාම 1,40,000ක් ආවා. ඊළඟට ජංගම නොවන වගකීම් අපිට තිබ්බේ 1යි බැංකු ණය පොලි ඒක ලක්ෂයයි. ඊළඟට ජංගම වගකීම් වල ණය හිමියෝ උපචිත විදුලි ගාස්තු උපචිත බැංකු ණය පොලි. ඒ තුනේම එකතුව 33000ක් ආවා. ඊට පස්සේ අපේ මේ ප්‍රාග්ධනයේ 1,04,000යි ජංගම නොවන වගකීම් ලක්ෂයයි ජංගම වගකීම් 33000යි ඔක්කොගේම එකතු වෙනවා 2,37,000. එතකොට මුළු වත්කම් වල එකතුව සමානයි හිමිකම් වලයි වගකීම් වලයි එකතුවට සමාන වුණා. මූල තත්ත්ව ප්‍රකාශය අපේ එතකොට සමාන වුණා. මූල තත්ත්ව ප්‍රකාශය බැලන්ස් වුණා. අපිට ඉතින් මේ අපේ මේ මූල තත්ත්ව ප්‍රකාශය වත්කම් වලට හිමිකම් වලයි වගකීම් වලයි එකතුව සමාන වුණාම අපිට මේක ගණිතමය වශයෙන් නිවැරදි කියලා අපිට ඔප්පු වෙනවා. ඒ වගේම මේ මූල ප්‍රකාශය මූල තත්ත්ව ප්‍රකාශයෙන් අපිට පෙන්වන්න කරන ව්‍යාපාරයේ මූල්‍යමය හැකියාව හා ශක්තිය අපිට මේ මූල තත්ත්ව ප්‍රකාශයෙන් පෙන්වන්න කරනවා.